ආරියකිරි. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. කොරෝනා මර්ධන එන්නත් පළමුතුගේ ජනාධිපතිතුමා ගුවන් තොටුපළේදී බාරගනී. එන්නත් කරන වැඩසටහන හෙට ආරම්භයි. සුවේලබා රෝහල් වලින් අද පිටව ගිය කොරෝනා ආසාදන සංඛ්‍යාව 1869ක්. දිනක් තුළ සුවය ලැබූ වැඩිම සංඛ්‍යාවයයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතර 10 වන ස්ථානය ශ්‍රී ලංකාවට. වෙළඳපොලේ සීනි මිල ගණන් ලබන මාසයේ සිට පහතට. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු අවසන්. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ලොව රටවල් 70කට ව්‍යාප්ත වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ඉන්දිය රජයේ ප්‍රධානය කළ කොරෝනා මර්ධන එන්නත් පළමුතුගේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාට අද පෙරවරුවේ නිල වශයෙන් බාර දුන්නේය. ජනාධිපතිතුමා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම එන්නත්තුගේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රාසොනිකා කොවිෂීල්ඩ් කොරෝනා මර්ධන එන්නත මුම්බායිහි සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය නිෂ්පාදනය කර තිබේ. එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගත් ඉන්දිය ගුවන් සේවයට අයත් AI-280 ගුවන් යානයෙන් අද පෙරවරු 11:45 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා විය. ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක ගබඩා කරගෙන එම එන්නත්තුගේ බර කිලෝග්‍රෑම් 1323කි. එන්නත්තුගේ ගුවන්තොටුපළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කර ශීතාගාර සහිත වාහන වලින් දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර තිබේ. එන්නත් කරන වැඩපිළිවෙල බස්නායන පළාතේ ප්‍රධාන රෝහල් 6කදී හෙට ආරම්භ වෙයි. කොරෝනා මර්ධනය සඳහා ඉදිරිපෙළ ක්‍රියා කරන 1,50,000ක් පවන වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ 1,20,000ක් වන ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක සමාජිකින් පළමුව එන්නත් කරනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව චීන රජයේද එන්නත් ලක්ෂ 3ක තොගයක් ප්‍රදානය කිරීමට නියමිත බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත් ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා කියයි. එන්නත් ලබා ගැනීම පුද්ගලයන්ගේ ස්වාධීන තීරණයකි. අකමැති අයට එය නොගෙන සිටිය හැකි බව වීරතුංග මහතා කියයි. වසංගත රෝග විද්‍යාංශ අනිත් එන්නත් කරන වැඩසටහන පාලනය කරන විදිහටම අපි සැලසුම් කරලා තියෙනවා. හෙට හවසම මේක හැම දිස්ත්‍රික්ක වලට අවශ්‍ය එන්නත් ප්‍රමාණවල් හෙට හවසම ශීත ගබඩා වලට යවන්න. ඊට එතන ඉඳන් සිකුරාදා දවස තුල ඒ අවශ්‍ය මේ රෝහල් වලටත් MOH කාර්යාල වලටත් ඒ අනිත් උපකරණත් එන්නතුත් ලැබෙයි. ඒත් එක්ක අපිට ඉදිරි දින කිහිපය තුල අපි සැලසුම් කරලා තියෙන විදිහට එන්නත් කරන්නේ කරගෙන යන්න පුළුවන්. ඉන්දියාවෙන් ලැබුණු එන්නත් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය දැනුම හා තාක්ෂණය ශ්‍රී ලංකාව සතු බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත් ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි. කොරෝනා වෛරසයේ ආසාදනය වී රෝහල්ගත ප්‍රතිකාර ලබමින් සිටි 1869 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් අද පිටව ගියහ. එය දිනක් තුල සුවය ලැබූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 54,405 දෙනෙකි. මෙරටින් මේ වනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 60,694කි. 5,969 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 290කි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සාර්ථකව කළමනාකරණය කරන රටවල් අතර 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත් වෙයි. ඕස්ට්‍රේලියාවේ ලොවි අධ්‍යනායතනය සිදු කළ සමීක්ෂණයකින් ඒ බව හෙළි වී තිබේ.
ප්‍රථම ස්ථානය හිමි ඇත්තේ නවසීලන්තයටයි. වියට්නාමය හා තායිවානය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමි කරගෙන සිටී. රටවල් 100ක් යොදා ගනිමින් අධ්‍යයනය සිදු කෙරෙනි. ඇමරිකාවට හිමි ඇත්තේ 94 වන ස්ථානයයි. ඒ රටවලින් වාර්තා වන කොරෝනා ආසාදන සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව, සිදු කරන පරීක්ෂණ ආදී පිළිබඳව එම සමීක්ෂණයේදී අවධානය යොමු කෙරෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ඊයේ නිල වශයෙන් අවසන් විය. කොමිසමේ කටයුතු මෙහෙය වූ කණ්ඩායමේ ප්‍රධානී අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජනසේන වෙනවිය ඊයේ පස්වරුවේ පැවති සමාප්ත සැසියේදී පැවසුවේ කොමිසම සාක්ෂි විමසා අවසන් බවයි. කොමිසම පසුගිය ඔක්තෝබර් මාසයේ 1 වෙනිදා සිට ඊයේ වනතුරුම දින 214ක් රැස් විය. අවස්ථා 640කදී පුද්ගලයන් 457 දෙනෙකින් කොමිසම සාක්ෂි රහන් කරගෙන තිබුණි. ප්‍රහාරය සිදු කරමින් මියගිය ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ නායක මොහමඩ් කාසීම් සහරාන් හෂීම්ගේ බිරිඳ ඇතුළු ත්‍රස්තවාදීන් සමග සමීප සමන්තා පැවැත් වූ සැකකරුවන් විශාල පිරිසකින් කොමිසම විවෘතව හා රහසිගතව සාක්ෂි විමසිය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, රුවන් විජේවර්ධන, විජේදාස රාජපක්ෂ, සාගල් රත්නායක, කෙහෙලිය රඹුක්වැල්ල, දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, රිෂාඩ් බදුදීන්, අබ්දුල් හලීම්, රංජිත් මද්දුවණ්ඩාර මහතුරුද එහිදී සාක්ෂි දුන්හ. ත්‍රිවිධ හමුදාව පොලිසිය හා බුද්ධ්‍යංශ නියෝජනය කරන නිලධාරීන්ගෙන්ද විවෘතව හා රහසිගතව සාක්ෂි සටහන් කරගන්නේ. කොමිසම හමුවේ රහස්‍ය ලේඛන 640ක් සහ ලේඛන 1556ක් ගොනු කර ඇත. ඊට අමතරව විමර්ශනයට සහාය වූ නීතිපති දෙපාර්තමේන්තුව කොමිසම වෙත ආධාරක සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ ඇති ලේඛන සංඛ්‍යාව 2230කි. කොමිසමේ වාර්තාව ලබන ඉරිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බාර දීමට නියමිතයි. ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු ජනත් ද සිල්වා මහතා කොමිසමේ සභාපති නිසුරා ලෙසින් කටයුතු කළේය. අභියාචනාධිකරණ මිනිසුරු නිශ්චංග බන්දුල කරුණාරත්න, ශ්‍රාමික අභියාචන මිනිසුරු සුනිල් රාජපක්ෂ, ශ්‍රාමික මහාධිකරණ මිනිසුරු බන්දුල අතපත්තු හා ශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරියන මහත්මාත්මයහු එහි සෙසු සමාජිකයෝ වූහ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යලිත් ප්‍රවෘත්ති. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැලණි රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේගේ සුව දුක් විමසයි. අද විහාරස්ථානයේ වෙත ගිය අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසිය. බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමන සිදු වූ දුරුතුපුර පසළොස්වක පොහෝ දින අග්‍රාමාත්‍යවරයා කැලණි රජමහා විහාරස්ථානයේ අනුදාගෙනට පැමිණීම නායක ස්වාමින් වහන්සේගේ ඇගයීමට ලක්විය. රටේ දේශපාලන, සමාජීය හා ආර්ථික ක්‍රියාපිළිවෙතට අදාළව ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව උන්වහන්සේ එහිදී අනුශාසනා කළහ. කැලණි රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය උපදේශක වෛද්‍ය සමන් මිරිසිංහ මහතා ඇතුළු පැමිණ සිටි මහා නියුතින් සමගද අග්‍රාමාත්‍යවරයා සුහද පිළිසඳරකට විය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා තරුණ තරුණියන් 500ක් සෙල් සමාදන්ව සිටි එම විහාරස්ථානයේ ශීල වැඩසටහනටද සම්බන්ධ විය. පසුගිය වසරේ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා ආදායම ඩොලර් කෝටි 990 ඉක්මවූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එය එම වසරේ අපේක්ෂිත ඉලක්කය ඉක්මවා යාමකි. ඉකුත් වසරේ අපේක්ෂිත අපනයන ආදායම වූයේ ඩොලර් කෝටි 950කි. එය අපනයන ආදායමේ 104ක වර්ධනයක් ලෙස සැලකෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට පෙර පසුගිය වසරේ ඩොලර් කෝටි 1350ක අපනයන ආදායමක් අපේක්ෂා කෙරුණි. එහෙත් එම ඉලක්කය ඩොලර් කෝටි 950ක් ලෙස සංශෝධනය කරන බව එම මණ්ඩලය කියයි. කොළඹ නගරයේ ඇති පැරණි වෙළඳපොළ මහජන සේවා සපයන පහසුකම් රැසකින් සමන්විත වෙළඳ සංකීර්ණයක් ලෙසින් සංවර්ධනය කෙරේ. නාගරික සංවර්ධන හා නිවාස ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ. 1976 දී ආරම්භ කළ කොළඹ කොල්ලුපිටිය වෙළඳපොළ සංවර්ධනය කරමින් වැඩසටහන ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය හා කොළඹ මහනගර සභාව තීරණය කර ඇති අතර ඒ සඳහා එම ආයතන දෙක පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිය. ගිවිසුමට අනුව මාල් 40කින් සමන්විත වෙළඳ සංකීර්ණයක් එහි ඉදි කෙරේ.
දෙවයිනේ ප්‍රධාන නගරවල නියමිත පරිදි වටරවුම් නිර්මාණය කිරීම හා ආලෝක සංඥා පද්ධති සවි කිරීම ඉදිරි මාස 6 තුළ නිම කරන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි. එම නගරවල පවතින වාහන තදබදය අවම කිරීම එහි අරමුණයි. මොරටු විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩිමන්ත සිල්වා මහතා ප්‍රමුඛ විද්වත් කණ්ඩායමක් වාහන තදබදය අවම කිරීමට අදාළ අධ්‍යයන වාර්තාවක් සකස් කර තිබේ. කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, මාතර, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, රත්නපුරය, තංගල් ආදී නගරවල එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා පවසයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනය කිරීමේ පෝදා විශේෂ වැඩසටහන ලුණුගම්වේර කුඩා ගම්මාන 3 ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී අද පැවැත්වෙයි. ඒ පිළිබඳ අදහස් දක්වන එම විහාරස්ථානයේ සහ සඳගනකල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය ලාල්පේ බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ 2021 වසරේ ආරම්භක පොහොය හැටියට යෙදෙන දුරුතුපුර 15ක් පොහොය දවසේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අනුග්‍රහයෙන් ලුණුගම්මේර ව්‍යාපාරයේ යටතේ පවතින බෙරළිහෙළ කුඩාගම්මාන 3 විහාරස්ථානය වන ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවා විකාශනය දවස පුරා සිදු කරනු ලබනවා. ඒ අතර හවස 6:00ට යෙදෙන ඒ රත්න සූත්‍ර දේශනාව ඇතුළත් සෙත් පිරිත් දේශනාව මුළු රට පුරා විකාශනය වන ආකාරයට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ලෝතර සම්මා සම්බුදුජානන් වහන්සේ පළමු වරට මහියංගණයට වැඩම කරවීමත් තුම්බෑ ජටිලයන් දමනය කිරීමත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් ප්‍රදානය කිරීමත් කියන මේ වැදගත් කරුණු සිහිපත් කරන මෙම පොහොය දවසේ ලොව පුරා පවතින විශේෂයෙන් ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී යන කොරෝනා වසංගතය තුරන් කිරීමට ආගමිකව සිදු කර ලබන මෙම ආශිර්වාදාත්මක පිරිත් දේශනාව හේතු වනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. පස්වරු 6:30 සිට වෙළඳ සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව විසිරුවා හැරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ලංකා සීනි සමාගම ලැබූ ලාභයේ ප්‍රතිලාභ ජනතාවට අත්කර දෙන බව රාජ්‍ය ඇමති ජානක වක්කවර මහතා කියයි. ඒ අනුව ලබන මාසයේ සිට සීනි මිල පහත් දැමේ. ලංකා සීනි සමාගම වසර ගණනාවකට පසුව රුපියල් කෝටි 130ක ලාභයක් උපයාගෙන තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වචන කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක් පියෝඩේල් කිරිතේ. ශක්තිය හඬ අවධානය පිණිසයි. මොල්කිරිගල මැතිවරණ කොට්ටාශයට අයත් හඳුගල දෙහිගහ හේන හරහා කබරගල මාර්ගය දැඩි ලෙස අබලන්වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ප්‍රදේශවාසී කුඩා තේවතු හිමියෝ පවසති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තේවගාවෙන් පෝෂණය වන වරාපිටිය තලපත්කන්ද හඳුගල මතුවකන්ද දෙහිගාහේන හා වේදපොළ යන ගම්මානවල ජනතාව එලෙස දුෂ්කරතාවට පත්ව සිටී. නෙලාගන්නා තේ දළු ප්‍රවාහනය කිරීමට නොහැකීම හේතුවෙන් කිලෝමීටර් 2ක් පමණ දුර පාගමනින් ඒවා රැගෙන යාමට සිදු වී ඇතැයි ඔවුහු පවසති. කුඩා තේවතු සංවර්ධන අධිකාරී සභාපතිතුමාගේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ අවධානය තමන් කර යොමු වනු ඇතැයි එම ජනතාව අපේක්ෂා කරති. ආර්ය කිරි දඹදිව වන්දනා කොරෝනා උවදුර දුරු වූ වහාම ආරම්භන ආර්ය කිරි දඹදිව වන්දනාව සඳහා 2021 වසරට 48 දෙනෙකුට මුදලින් රුපියල් ලක්ෂ 60ක් මීළඟ වාසනාව ඔබටයි. ඔබත් ආර්ය කිරි පැකට්ටුවේ මුද්‍රිත නිල් පැහැති ලාංඡනය කපා ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනේ සහ දුරකථන අංකය පැහැදිලිව ලියා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පීපල්ස් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට ලොව රටවල් 70කට පමණ ව්‍යාප්ත වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව වෛරස් ප්‍රභේදය මේ වන විට රටවල් 31කට ව්‍යාප්ත වී තිබේ. මේ අතර ඉන්දියාව නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් එන්නත බ්‍රිතාන්‍ය හඳුනාගත් නව ප්‍රභේදයට එරෙහිව සාර්ථකව ක්‍රියා කරන බව අධ්‍යයනයකින් හෙළිවෙයි. ඉන්දියානු වෛද්‍ය පරීක්ෂණ කවුන්සිලය සහ ජාතික වෛරස් විද්‍යායතනයකව එම අධ්‍යයනය සිදු කර තිබේ. ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවකට අනුව පසුගිය 23 වෙනිදා සිට මේ දක්වා එරට නව වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති සංඛ්‍යාව 150කි. ත්‍රස්තවාදී තර්ජනයක් සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක ප්‍රධානී අනතුරු වංගවති. පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් නොසතුටින් පසුවන පිරිස් ඒ පසුපස සිටින බවද ඔහු සඳහන් කරති. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිගැනීම අකණ්ඩව ප්‍රතික්ෂේප කළය. ඔහුගේ ආධාරකරුවෝ පසුගිය 6 වෙනිදා ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් කළ කලහ. එවැනි අන්තවාදී කොටස් ඇමරිකානු රජයට තවදුරටත් තර්ජනයක් විය හැකි බව ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සංවර්ධන පුවත් අපේ දේ අගයමු අපිම නැගිටිමු. යථාර්ථයට පාටක් නොමැත. සංවර්ධන මාවතද එසේමය. සංවර්ධනයට මාවතක් ඇසි දිසි සංවර්ධන පෙරමග. විශාලතම රාජ්‍යායතන කාර්යාල සංකීර්ණය වන සෙත්සිරිපාය අධියර 3හි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ එය ක්‍රියාත්මකයි. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීම, රථවාහන තදබදය අවම කර ගැනීම මෙහි අරමුණයි. ජනතාවට පහසුවෙන් සේවාවන් ලබාගත හැකි ආකාරයට මෙය ඉදිකරනවා. ඒ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය මහල් 25කින් සහ වර්ග අඩි මිලියන 1.37කින් සමන්විතයි. නවීන පහසුකම් වලින් සමන්විත මෙම කාර්යාල සංකීර්ණය තුළින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල රැසකට ඉඩ පහසුකම් සැලසෙනවා. වසර 2කමාරකින් මෙහි සියලු වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතයි. මේ සියලු සේවා සමගින් වෙනත් කටයුතු පහසු කරන රැස්වීම් ශාලා, විශේෂිත වූ උත්සව ශාලා සහ වාහන 710ක් නවතාලිය හැකි රථගාලක්ද ඉදිකරනවා. මේ ආකාරයෙන් මහජන සුබසිත තකා රාජ්‍ය ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා. රටේ දියුණුව සනාථ වන යුගයක් දැන් උදා වී තිබෙනවා. මේ සෞභාග්‍යමත් දේශීය කැරඹුමයි. නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම වින්ද්‍යා කල්පනී අබේසේකර. ක්‍රීඩා පුවත්. වසර 14කට පසුව ටෙස්ට් සහ පන්දුවාර 20 තරඟාවලියක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දැන් පාකිස්තානයට පැමිණ සිටී. ටෙස්ට් තරඟ 2ක් හා පන්දුවාර 20 තරඟ 3ක් සංචාරයට ඇතුළත්ය. ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය කරච්චි නගරයේදී දැන් පැවැත්වේ. දෙවන තරඟය රාවල්පින්ඩිහිදී පැවැත්වෙන අතර පන්දුවාර 20 තරඟ පැවැත්වෙන්නේ ලාහෝරයේදීද. දකුණු අප්‍රිකානු කණ්ඩායම පාකිස්තානයේදී පන්දුවාර 20 තරඟාවලියට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. සංචාරක ශාස්ත්‍රයේ නිරත පිරිස් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් රාජ්‍ය සැලසුම් කරයි. ලෝක කම්කර සංවිධානයේ සහාය ඇතිව ඉදිරි මාස 6 තුළ එම රක්ෂණ වැඩසටහන හඳුන්වා දෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. මහනුවර දිසාලේකම් කාර්යාලයේ ඊයේ පැවති දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ලබන මාසයේ වීමෙක්ටි ට්‍රෝන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරන බව ඇමති මහින්දානන්ද අරුත්ගමගේ මහතා කියයි. එමගින් ඉදිරි මාස 10කට අවශ්‍ය වී එක කන්නයකින් ලබා ගැනීමට හැකි වෙයි. වී අලෙවි මණ්ඩලය මගින් මෙන්ම රාජ්‍ය මැදිහත් වීමෙන් කුඩා වී මෝල් හිමියන්ගෙන්ද විමිලදී ගැනීම ආරමුණයි. හෙක්ටාර් 1.5ක ඉවගා කරන ගොවීන්ගෙන් පමණක් වී මිලදී ගැනේ. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. අද සිට ඉදිරි දින කීපයේදී දිවයිනේ උතුරු මැද නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතල දිස්ත්‍රික්කයේත් වැස්තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ. නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවන තරමක තද වැසි ඇති විය හැකිය. වයඹ මධ්‍යම හා සබරගමු පළාත්වලත් ගල් හා මාතර දිස්ත්‍රික්කවලත් පසරු දෙකෙන් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. කොරෝනා මර්ධන එන්නත් පළමු තොගය ජනාධිපතිතුමා ගුවන් තොටුපළේදී බාරගනී. එන්නත් කරන වැඩසටහන හෙට ආරම්භෙයි. සොයල බාර රෝහල් වලින් අද පිටව ගිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1869ක්. දිනක් තුල සොය ලැබූ වැඩිම සංඛ්‍යාවයයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතර 10 වන ස්ථානය ශ්‍රී ලංකාවට. වෙළඳපොලේ සීනි මිල ගණන් ලබන මාසයේ සිට පහතට. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කෞන්සිලේ කටයුතු අවසන්. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ලොව රටවල් 70කට ව්‍යාප්ත වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.